සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් අපි මේ සූදානම් වෙන්නේ බොහෝම ලස්සන ජාතක පුවතක් ශ්‍රවණය කරන්න. මේ ජාතක ප්‍රවෘත්තියෙන් අපේ ජීවිතයට වටින අර්ථයක් එකතු කරගන්න. පින්වතුනි, මේ ලෝකයේ දෙමව්පියන්ට ඉන්න දරුවෝ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සුජාත දරුවෝ සහ අවජාතක දරුවෝ කියලා. අවජාතක දරුවෝ කියන එක සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන්නේ දෙමව්පිය හොයාගන්න බැරි නම්. අම්මා තාත්තා කවුද කියලා දන්නේ නැතුව අත්හැරලා ගියපු අයට සාමාන්‍යයෙන් කියනවා, සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා අවජාතක කියලා. නමුත් ඇත්තටම අවජාතක සුජාත නොවන කියලා අපිට කියන්න තියෙන්නේ යම් දරුවෙක් දෙමව්පියන්ගේ ගුණ දන්නේ නැත්තම්. අම්මා තාත්තා තමන්ට කරපු මහා උපකාරය දන්නේ නැත්තම්, තමන් මේ ලෝකේ ජන්මලාභය ලබලා ඉන්නේ මව්පියෝ නිසා නේද කියන එක දන්නේ නැත්තම්, මේ ලෝකේ තමන්ට එක එක දක්ෂතා තියෙන්න පුළුවන්. දෙමව්පියෝ ඊටාම මේ පොතක් කියව ගන්නවත් බැරි තරම් දෙමව්පියෝ මේ දැනුගත් බවෙන් තොර අපි හිතමු දරුවෙක් ඉන්නවා මහා දැනුගත්. ඒ බඳු කෙනා පවා මතක තියාගන්න ඕන. තමන් මේ දැනුගත් බව වේවා, තමන් යම් ප්‍රතිලාභයක් වේවා, තමන් යම් දියුණුවක් වේවා, මේ හැමදේම ලබන්නේ කොටින්ම මේ මනුස්ස ලෝකයේ ඇතුලේ හුස්ම පොදක් ලබන්නේ අම්මා තාත්තා දෙන්නා කරපු මහා උපකාරය නිසා නේද කියලා. ඒ අම්මා තාත්තා දෙන්නා කරපු මහා උපකාරය මොකද්ද? අපිට මේ මනුස්ස ලෝකයට එන්නට ඉඩ දීම. මේ මනුස්ස ලෝකේ අපි උපදිනකොට අම්මා තාත්තා දෙන්න තමයි දැනගන්නේ. ඒ දෙන්නා තමයි තීරණය කරන්නේ මේ දරුවා අපි පෝෂණය කරනවාද, මේ දරුවාව අපි නැති කරනවාද. කොච්චරවත් නැද්ද ඇතැම් දෙමාපියෝ ඇතැම් යුවලවල් කුසේ පිළිසිඳ ගන්න දරුවාව නැති කරන කොච්චර තියෙනවද මේක මේ ලෝකේ. මේ ලෝකයේ ඇතැම් රටවල් වල එක සම්මතයි. ඒකට නීතියෙන් බාධාවක් නැහැ. ලංකාවේ වුණත් හොරට කොච්චර කරනවද? කුසට එන දරුවාව නැති කරනවා. පින්වතුනි, යම් දවසක අපිත් අපේ අම්මාගේ තාත්තාගේ දරුවෙක් විදිහට මව්ගේ කුසට ආවා. ඒ එනකොට දෙමව්පියෝ දැනගත්තා. දැනගන්නකොට අපේ අම්මයි තාත්තයි දෙන්න තීරණය කළේ නෑනේ, මෙයාව අපට ඕනේ, මෙයාව නැති කරමු කියලා. ඒ දෙන්න අපේ පැමිණීම ගැන සතුටු වුණානේ.
ඒ දෙන්න අපිව ආරක්ෂා කළ යුතුයි කියලා හිතුවනේ. අපි අබ්බගාතයෙක් වෙයිද? අපි මෝඩයෙක් වෙයිද? මුකුත් දන්නේ නැතුව. ඒ සෙනෙහස අව්‍යාජයි. අපි කළුද සුදුද කියලා දන්නේ. අපේ රූපේ ලස්සනට තියෙයිද කියලා දන්නේ. අපි ලොකු මහත් වෙනකොට ඒ අයට සලකයිද නැද්ද කියලා ඒ අය දන්නේ. හැබැයි ඒ අය අපිව රක්ෂා කළා. ඒ තමයි මහා උපකාරය. මේ මහා උපකාරය යම් දරුවෙක් දන්නේ නැත්තම් ඒ පුද්ගලයාටයි කිව යුත්තේ අවජාතකයා. දෙමව්පියෝ කියන්නේ කවුද කියලා දන්නේ නැති කෙනා. එහෙමයි මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒ වගේමයි මේ සමාජයේ ඉන්නවා සුජාත දරුවෝ. තමන්ගේ අම්මා තාත්තා කියන දෙන්නාව මැනවින් හඳුනාගත්. ඒ දෙන්නා කරන ලද උපකාරය මැනවින් හඳුනාගත්. ඒ දෙන්නාට ප්‍රත්‍යුපකාර කළ යුතුයි කියා නිරන්තරයෙන් සිහි කරන. ඒ දෙදෙනාට කෙලෙහි ගුණ දක්වන. ඒ දෙදෙනාගේ වියෝවෙන් පසුව පවා ඒ දෙදෙනා උදෙසා මහා පින්කම් කර කර පින් අනුමෝදනා කරන සුජාත දරුවෝද මේ ලොවේ සිටි. අද අන්න මේ ජාතක ප්‍රවෘත්තියෙන් අපට ඉගෙන ගන්නට ලැබෙන්නේ දරුවෙක් විදිහට අපි අපේ ජීවිතේ සුජාත ගුණ ඇති කරගන්න එක කොච්චර වටිනවද කියන අර්ථය මා විශේෂයෙන් මේ ජාතක පුවත අද දවසේ ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ. අද ධර්ම දානය කරන පින්වතුන්ලා මේ ධර්ම දානය සිද්ධ කරන්නේ 78 වෙනි ජන්මදිනය සමරන බෙන්තරගේ ලීලා දයාවති ප්‍රනාන්දු ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝග සුවය ප්‍රාර්ථනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් නොම්බර 232කින් දෙකෙන් යන ලිපිනේ පදිංචි පින්වත් එච් නිශංක පෙරේරා ආදරණීය පුතණුවන් එච් නයනා ප්‍රියදර්ශනී එච් මල්ලිකා පෙරේරා එච් නිරෝෂා පෙරේරා යන දියණියන් ඇතුළු ඒ දියණියන් සිව් දෙනාත් නදීසා සෙව්වන්දී සහ තිලිනී උත්පලා යන මිනිපිරියන් දෙදෙනාත් යන මේ පින්වතුන්ලා විසින් තමන්ගේ ආදරණීය මෑණියන්ගේ 78 වෙනි ජන්මදිනය නිමිති කරගෙන මෑණියන්ට සිත ප්‍රාර්ථනා කිරීම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම මුල් කරගෙනයි අද මේ උතුම් ධර්ම දානය. ඒ නිසා මේ ධර්ම දානය සිද්ධ කරන පින්වතුන්ලාගේ ධර්ම දානය ගැන හිතලා අපි කල්පනා කළා අද ඔබට මේ ලස්සන ජාතක පුවත සිහිපත් කරලා දිය යුතුයි කියලා. මේ ජාතක කතාවේ නම තක්කල ජාතකය. තක්කල ජාතකය කියන එකේ සිංහල තේරුම හිඟුරල හාරන්ට ගියපු සිද්ධියක කතාවක්. හිඟුරල කියලා කියන්නේ මේ පොළොව ඇතුලේ හැදෙන එකක්. ටිකක් ගැඹුරට හැදෙන එකක්. අනේ හිඟුරල හාරන්ට ගියපු මේ සිදුවීමක් මේ ජාතක පුවත ඇතුලේ විස්තර වෙනවා. අපි මේ ජාතක පුවත ඉගෙන ගන්නකොට ඔබට පැහැදිලි වේවි මොකක් ගැනද මේ කියන්නේ කියලා. මේක සිද්ධ වුණේ මෙන්න මෙහෙමයි. අපේ භාග්‍යතුන් වහන්සේ සැවැන් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ ඒ සැවැන් නුවර එක උපාසකෙක් හිටියා භාග්‍යතුන් වහන්සේව නිතර ඇසුරු කරන. බුදුරජාණන් වහන්සේත් එක්ක නිතර කතා බහ කරන්න එන එක උපාසක තරුණයෙක් හිටියා. මේ තරුණයාගේ සිද්ධිය ගත්තාම මෙහෙමයි. මේ තරුණයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු නිසා පැවිද්දකට ආසාවෙන් හිටියේ. ඒ නිසා විවාහයක් ගැන හිතක් මේ තරුණයාට තිබ්බේ නැහැ. දෙමව්පියන්ට ආදරෙන් උපස්ථාන කරලා ඒ දෙමව්පියන් දෙදෙනාගේ කටයුතු හොයා බලලා තමන් අවසාන කාලේ මහාන වෙනවා කියන හිතින් තමයි මේ තරුණයා හිටියේ. ඉතින් ඒකත් එක්ක මේ තරුණයා විවාහයක් ගැන හිතන්නේ නැහැ. දැන් සාමාන්‍ය විවාහ වෙන කාල සීමා පහුවේගෙන යනකොට වගේ අම්මයි තාත්තයි දෙන්න එක දිගට ඇවිටිලි කරන්න ගත්තා.
එක දිගට ඇවිටිලි කළා අනේ මේ පුතේ විවාහයක් කරගනින් අපි දෙන්න නැති වෙන කාලෙකට උඹට යන කලදසාවක් තියෙන්න ඕන. ඉතින් මෙහෙම කිය ඉඳලා ඔන්න අම්මා කලින්ම අන්ත්‍ර වුණා. අම්මා අන්ත්‍ර වුණාට පස්සේ තාත්තා තව ටිකක් කලබලින් පුතාට හොඳ තැනකින් ලේලියක් කැඳවලා ඔන්න පුතාගේ විවාහය කරලා දුන්නා. අම්මයි තාත්තයි කරපු බලකිරීම නිසා මෙයාට විවාහ නොවී ඉන්න බැරි වුණා. දැන් මෙයා බැන්දා. බැන්දට පස්සේ මුල් දවස් ටිකේ නම් ඒ ගෑනු කෙනා හොඳට හිටියා. හැබැයි ටික මේ කාන්තාව වෙනස් වෙන්න ගත්තා. ඇතැන් කාන්තාව ඉන්නවනේ එහෙම. ඇතැන් කාන්තාව ඉන්නවා එහෙම ස්වාමි පුරුෂයාගේ නිවසට ගියාට පස්සේ ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ව රුස්සන්නේ නැති කාන්තාව. දැන් මේ කියන කාන්තාව ආන් ඒ જાතියි. මේ තරුණයාගේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ආදරණීය තාත්තව ඇයට රුස්සන්නේ. තාත්තව මහා කරදරයක් ඇයට. ඇය නිතර දෙවේලේ මේ තාත්තාට නොයෙක් දෝෂාරෝපණ කියා තාත්තව අවුස්ස ගත්තා. තාත්තා අවුස්සාගෙන රණ්ඩු දබර ඇති කරගත්තා. රණ්ඩු දබර ඇති කරගෙන මේ ස්වාමි පුරුෂයාට හැමතිස්සෙම නාහෙන් අඬනවා. මට නම් මේ මිනිහත් එක්ක ඉන්න බෑ. මේ නාකින්ට සලකනවා ඉවරයක් නෑ. මට දැන් මේක ඇති වෙලා. ඇයි දෙයනේ මම මේකටද මේ ගෙදෙට්ට ආවේ කියලා දැන් නොයේ ගෝරනාඩු. මෙහෙම තියෙනකොට මේ තරුණයා තනි පංගලමේ කල්පනා කළා. දැන් මේ තරුණයාට මේක කිසි සහනයක් නැහැ. මේ තරුණයා තනියම කල්පනා කළා. මම මගේ බිරිඳව කැන්දාගෙන ඇවිල්ලා ජීවිතයක් පටන් ගත්තේ. අවුරුදු 20 25 වගේ පෙන්නට පස්සේ ඇය මට කැමති වුණෙත් මගේ රූපේ දැකලා. මං කඩවසම්ම හිටපු නිසා මං පිළිවෙලකට ජීවත් වෙච්ච නිසා ඇය කැමති වුණා මගෙත් එක්ක ජීවිතයක් පටන් ගන්න. ඒ අවුරුදු 20ක් 25ක් ගිහිල්ලා ඉවරුණාට පස්සේ ඇයද මට ගොඩක් උදව් කළේ. ඇයද මට ගොඩක් වටින්නේ. නැත්තම් මගේ ආදරණීය තාත්තද? තාත්තා මට ආදරය කරන්න පටන් ගත්තේ මම හොඳට අතපය පිළිවෙලකට තියෙන දරුවෙක් වෙයිද කියලා දන්නේවත් නැති කාලේ ඉඳන්. අම්මා තාත්තා දෙන්න අපිට ආදරය කරන්නේ ඇතුලේ පිළිසිඳ ගත්ත එකා මොකෙක්ද කියලා දන්නේවත් නැති කාලේ ඉඳන්. ඇතුලේ පිළිසිඳ ගත්ත මේ කලලේ ස්ත්‍රීද පුරුෂද කියලාවත් දන්නේ නැති කාලේ ඉඳලා අම්මා තාත්තා දෙන්න අපිට ආදරය කරන්නේ. මේ තරුණයා හිතුව මට ගොඩාක් වටින්නේ තාත්තා. තාත්තා පුංචි කාලේ මාව වදයක් කියලා හිතන්නේ නැතුව මාව රැකගත්තා. මං තාත්තලාගේම ඇඟවල් වල මේ මූත්‍රා කරලා ඇති අසූචි පිට කරලා ඇති කැතයි කියලා හිතලා තාත්තා මාව බැහැර කළේ නෑ. මට නැගිට ගන්නව බැරුව මම කෑ ගගා හිටපු කාලයක් තිබුණා. වදයක් කියලා තාත්තලා හිතුවේ නෑ. මට මුකුත් කරගන්න බැරි අවදියේ මාව පැත්තකටලා කරලා දැම්මා නම් මගේ ජීවිතය එතනින්ම අවසන් වෙන්න තිබුණා. එහෙනම් මගේ බිරිඳට මාව හම්බ වෙන්නේ. එහෙමනම් මට මගේ ජීවිතේ වටින්නේම තාත්තා. ඔන්න බලන්න හිතපු හැටි. ඒක තමයි කල්පනා කරපු ක්‍රමේ. ඒ ක්‍රමයට පින්වතුනි අපිත් කල්පනා කරන්න පුරුදු වෙන්න ඕන. හරියට මුල සිහිපත් කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. ඒකට අපි දක්ෂ වෙන්න ඕන. මේ පුතා මෙහෙම කල්පනා කරලා නිවසට ගියා. ගිහිල්ලා තමන්ගේ බිරිඳව ළඟට ගෙන්නුවා. ගෙන්නලා ඇයට මෙහෙම කිව්වා. සොඳුරි මට ඔයාගේ දුක තේරෙනවා. නමුත් මගේ තාත්තා දැන් හොඳටම මහලුයි.
උපකාරයක් නැතුව බෑ මගේ තාත්තට. එයා ඉතින් සුළු සුළු අඩුපාඩුකම් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද තාත්තාගේ වයෝවෘද්ධ බව නිසා. ඒවා ඉවසන්ට අමාරු නම් මං ඔයාට කරන යෝජනාව මේක. ඔයාගේ ගෙදර යන්න. ඔයා ගෙදර ගිහිල්ලා ඔයාගේ සැනසෙල්ලේ ඉන්න. මං කලින් වාගේම ඔයා එන්න කලින් මං තාත්තව බලාගත්තා. මට තාත්තා බරක් උන්නේ. මං කලින් වගේම මගේ තාත්තව බලාගන්න. තාත්තා අන්තරා වෙච්ච කාලෙක ඔයා කැමති නම් එන්න කිව්වා. කියපු ගමන් මේ බිරිඳට බයක් හටගත්තා. හප්පේ මාව බැහැර කළේ. මාව තමයි බැහැර කළේ. තාත්තව පිළිගත්තා. මෙහෙම ගියොත් එහෙම මගේ කසාදෙත් නැති වෙනවා. බිරිඳ කලබල වුණා. බිරිඳ එදා ඉඳලා කවදාවත් ආයේ මේ තමන්ගේ මාමණ්ඩියට මේ ස්වාමි පුරුෂයාගේ තාත්තාට නොහොඳ නෝකාඩු කියන්න පටන් ගත්තේ නෑ කියනවා. ඉතින් ඊට පස්සේ මේ තරුණයාට ලොකු පහසුවක් ඇති වුණා. ඔන්න කාලයකට පස්සේ සතිය හමාර ගත වෙලා බුදුරජාන් වහන්සේව බැහැ දකින්ට මේ තරුණයා යනවා සවැන්නුවර ජේතවනාරාමයට. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඇහුවා උපාසක දැන් ගොඩාක් දවසකින් නේද ඔබ මේ පැත්තේ පැමිණියේ. මොකෝ ඔබට හදිසියේ කරදරයක්වත් වුණාද? එතකොට මේ තරුණයා කියනවා අනේ ස්වාමීනි ඒකනේ මට මේ හරි කරදර ටිකක් වුණානේ. ස්වාමීනි දැන් නම් ඉතින් ඒ කරදර ඔක්කොම සමතේකටපත් වුණා. මම ඒකත් එක්ක තමයි තථාගතයන් වහන්සේ දකින්න ආවේ මේ. එතකොට බුදුරජාන් වහන්සේ ඉදිරියේ ඔහු කියනවා ස්වාමීනි මගේ බිරින්ද මේන්න මෙහෙම ලොකු ප්‍රශ්නයක් දැම්මා. තාත්තාව නිවසේ තියාගන්න බැරිය තාත්තා ඉවත් කරන්න මාව ඕන නම් තාත්තාව ගෙදරින් එළියට දාන්න කියලා මේ වගේ කතා කියාගෙන ආවා. ස්වාමීනි මං කල්පනා කරලා බැලුවා මගේ ජීවිතේ වඩාත් වටින්නේ බිරිඳද එහෙම නැත්නම් මගේ ආදරණීය පියාද. එතකොට ස්වාමීනි මම මේ විදිහට කල්පනා කරලා මම බිරිඳට මේ වචනේ කිව්වා. ඒ වචනෙත් එක්ක බිරිඳ සම්පූර්ණයෙන් වෙනස් වුණා කියලා ඔන්න මේ තරුණයා මේ කතාව කිව්වා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාලා ඒක හොඳයි උපාසක. මේ ආත්මේ ඔබ ඇගේ වචනේ අසා තම පියාව ගෙදරින් පන්නා නොගත් එක බොහොම හොඳයි. නමුත් ඔබ දන්නවද මීට පෙර ආත්මික ඔය ස්ත්‍රියාවගේ බස් පිළි අරගෙන නුඹ තමන්ගේ පියාව අමුසොහොනකට අරගෙන ගියා. අමුසොහොනේ වලක් කපලා තමන්ගේ පියාව වලට දාලා වහන්න සැරසුණා. ඔහු ඒ වලේ මරණාසන්නව ඉන්න මොහොතේ ඔබේ හත්හැවරිදි පුතෙක්ව සිටපු මමයි මව්පියන්ගේ ගුණ කියලා තොපව පීතෘ ඝාතන කියන ආනන්තරීය පාප කර්මයෙන් ගලවා ගත්තේ. එදා තොප මගේ වචනේ පිළිගත්තා. තාත්තාව උඩට අරගෙන තාත්තා දිවි ජීවිතේ තියෙන තාක්ම ආදරෙන් රැකගත්තා කියලා බුදුරජාන් වහන්සේ මේ අතීත ප්‍රවෘත්තියක් ගැන වදාලා. එතකොට අර උපාසකයාට ආසාවක් ඇති වුණා. ඒ තමන්ගේ අතීත ප්‍රවෘත්තිය දැනගන්න. ඔහු ඉල්ලා හිටියා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අතීත පුවත අප ගැන අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ මේ ලස්සන ජාතක කතාව මොකද්ද මේ ජාතකයේ නම තක්කල ජාතකය දේශනා කළේ. ගොඩාක් ඉස්සර ඈත අතීතයේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහරජෙක් රජකම් කළා. ওই කාලේ කාසී කියන ගමේ එක්තරා අම්මෙකුයි තාත්තෙකුයි වාසිට්ඨක කියලා පුතෙකුයි වාසය කළා. කාලේ ගත වෙනකොට මේ වාසිට්ඨක කියන පුතාගේ මව් මිය ගියා. තාත්තයි පුතයි විතරක් ගෙදර තනි වුණා. පුතා තමයි රස්සාවත් කරන්නේ. රස්සාව කරලා ඇවිල්ලා උයන පිහන කටයුතුත් පුතාමයි කරන්නේ. ඒ උයන්න පිහන්න ආදී යනකොට ඔන්න දර අවසන් වෙනවා. දර අවසන් වුණාම දර ටික හොයාගෙන ඉන්නෙත් ඔහු. තාත්තගෙත් තමන්ගේත් රෙදි ටික හොදන්නෙත් ඔහු. තාත්තාව දැන් වයසත් එක්ක මේ වෙලාවක් බලලා ඇඟට අපහසුයක් නොවන විදිහට නාවන්න කරන්න ඕන. ඒවත් කලට වෙලාවට හොයලා බලලා කරේ ඔහු.
දැන් මෙහෙම යනකොට තාත්තට දුක හිතුණා. තාත්තා තමන්ගේ පුතාට බල කළා. පුතේ උඹට බිරිඳක් හිටියා නම් මේ කටයුතු ටික ඈට කරන්න පුළුවන් නේ. උඹට නිදහසේ රස්සාව කරන්න පුළුවන්. උඹ දුක් විඳිනවා මට බලන් ඉන්න බෑ. ඒ නිසා කසාදයක් කරන්න ඕන කියලා. ඔන්න තාත්තාගේ වචනෙට තාත්තම බලපු තැනින් ගෑනු කෙනෙක්ව එකතු කරගෙන ආවා විවාහ කරලා දුන්නා. ටික දවසයි ගත වුණේ. මුල් දවස් ටිකේ නම් ලේලි පියාට සලකාගෙන හිටියා. හැබැයි ටිකෙන් ටික ගත වෙනකොට ඈ වෙනස් වෙනවා. දැන් ඇය ටික තාත්තා කෙරෙහි ක්‍රෝධය ඇති කරගෙන මේ තාත්තව ගෙදරින් බැහැර කරන්න. මේ තාත්තව මේ තාත්තගේ කරදරෙන් නිදහස් වෙන්න ඈට උවමනයි. ඈ නොයෙක් දේ කළා. ඈ බොහොම නරක වැඩ කළා කියනවා. ඈ මේ කැඳ ටික අරගෙන කැඳ එහෙ මෙහෙ හලනවා. කැඳ එහෙ මෙහෙ හලපුවම ගෙදෙට්ට ගොඩාක් මැස්සෝ එනවනේ. ස්වාමි පුරුෂයා ගෙදර එනකොට මැස්සෝ පිරිලා. මැස්සෝ පිරුණාම කියනවා මේ නාකියා නිසානේ මේ ඔක්කොම. ඒ තැන කෙල ගහනවා. ඒ තැන මූත්‍රා කරනවා. මං කොච්චර කිව්වත් අහන්නේ. මමත් කියලා මිනිස්සෙක්නේ. මම මේවා කොහොමද කරගන්නේ කියලා දැන් ඉතින් සෑහෙන නොහොඳ නෝක්කාඩු. ඉතින් මෙහෙම යනකොට මේවා අහගෙන ඉඳලා වෙහෙසට මේ තරුණයා කිව්වා ඉතින් සොඳුරි තාත්තා වෙනුවෙන් ඔයා මොකද්ද මට කරන්න කියලා කියන්නේ. එතකොට මේ කාන්තාව කිව්වා වෙන මොනවා කරන්නද ඉතින්. ගෙදරින් පන්නමු කිව්වා. ගෙදරින් පන්නපුවම තාත්තා පාරවල් ගානේ යනකොට ගමේ මිනිස්සු අපිට මොනවා කියයිද කියලා ඇහුවා. එතකොට මේ කාන්තාව වෙනම උපායක් කිව්වා. උපායක් කියලා කියන්නේ කාන්තාව කිව්වේ එහෙනම් ඉතින් ඕන්න ඔය කැලේකට ගිහිල්ලා තාත්තව මරලා දාමු කිව්වා. බලන්න මේ කාන්තාවගේ තිබුණු දුෂ්ටකම. මේ තරුණයා මේකට අකමැති වුණා. ඒ අකමැති වෙලා ඕන්න කාලේ ගත වෙනකොට මේ දෙන්නටත් දරුවෙක් ලැබුණා. ඒ දරුවා මහා පින්වන්තයෙක්. ඒ දරුවා ලැබුණාට පස්සේ ඔන්න කාන්තාවගේ අර නොහොඳ නෝකාඩු ටිකක් එහෙ මෙහෙ වෙලා ටික කාලයක් හොඳට ගියා. දරුවා ටිකෙන් ටික වැඩෙනකොට මේ දරුවාට වයස අවුරුදු 7ක් වෙද්දී මේ ප්‍රශ්නේ ගොඩක් උච්ච වුණා. දැන් මේ කාන්තාවට තාත්තා ඉද්දී මේ නිවසේ වසන්ටම බෑ කියලායි කියන්නේ. අවසානයේ මේ තරුණයාට බිරිඳ කියනවා ඔයාට බැරි නම් ඔයාගේ තාත්තාව නිවසින් එළියට දාන්න මං යනවා මේ ගෙදරින් බැහැලා මං හිස හැරිච්ච යතේ යනවා. ඔහොම මේ තරුණයාගේ හිතට මහා වදයක් දුන්නා. එතකොට තරුණයා ඇහුවා අනේ මං කොහොම මේ සොඳුර මගේ තාත්තාව මරන්නේ? මං කොහොමද ඒක කරන්නේ? ඒක මහා බරපතල දෙයක් නෙවෙයි. අනිත් එක ඒක කරලා අපි කොහොමද ඒ ගැන වචනයක් කියන්නේ මේ ගමේ මිනිස්සුන්ට? ඔන්න එතකොට මේ කාන්තාව දුෂ්ට හිතින් අමුතු පහේ උපායක් කිව්වා. ඕක මොකද්ද? මං ඕකට හොඳ උපායක් කියන්න. ඒක කරන්නේ මෙන්න මෙහෙම. පාන්දර ජාමේ තාත්තා නිදාගෙන ඉන්න තැනට ගිහිල්ලා කෑ ගහලා කියන්න කිව්වා. තාත්තේ අහවල් ගමේ ණයකාරයෙක් ඉන්නවා. ඒ ණයකාරයාගෙන් බේරිල්ලක් නැහැ. ඒ ණයකාරයා කියනවා තාත්තාව එකතු කරගෙන ඇවිල්ලා ඒ ණය හරියට පිළිවෙලක් කරලා යන්න කියලා. ඒ නිසා මේ හෙට දවසේ තාත්තාව එකතු කරගෙන යන්න ඕන. ඕන් ওই වචනේ කියන්න කිව්වා. එතකොට ඒ වයසක මිනිස්සයා ඔකට කැමති වෙයි. දැන් මේ බිරිඳ කියන්නේ. ඒ කැමති වුණාට පස්සේ කැලේ මැද්දට අරගෙන ගිහිල්ලා කැලේ මැද්දේ පොළු පහරක් ගහලා මරලා දාලා ඕන්න ඔය වලක වලලා එන්නයි තියෙන්නේ. එද්දී මේ මිනිස්සු අහද්දී මොකක්ද උනේ මොකක්ද සිදුවීම කියලා මගදී හොරු ගැව්වාය කිව්වනම් හරි. හොරු ගහලා තාත්තා අන්ත්‍රා වුණාය. අන්ත්‍රා වෙච්ච තාත්තාව අපි වල දාලා ආවාය. ප්‍රශ්නේ ඉවරයි කිව්වා. එතකොට මේ බිරිඳ
ඔය විදිහට ඔය කතාව කියන එක අර අවුරුදු 7 පුතා අහගෙන ඉන්නවා. මේ පුතා කල්පනා කළා අපේ මගේ මෑණියෝ හරි පව්කාරයක් නොවේ. තාත්තා ලවා භයානක පවක් රැස් කරවන්න අපේ තාත්තව පොළඹවනවානේ මේ අම්මා. මං කොහොම හරි මේ විපතින් සීයාව බේර ගන්න ඕන. මං කොහොම හරි මේ විපතින් මගේ තාත්තාවත් ගලව ගන්න ඕන. සුජාත දරුවෙක්. තමන්ගේ තාත්තා නොමග යන්ට යනකොට තමන්ගේ අම්මා නොමග යන්ට යනකොට ඒ මව්පියන්ව රකින්න කල්පනා කළා. අවුරුදු 7 මේ පුතා තීරණයකට එනවා තාත්තත් එක්ක මේ ගමනට මාත් එකතු වෙනවා කියලා. ඔන්න ඊළඟ දවසේ උදේ පාන්දරම ගිහිල්ලා මේ පුතා තාත්තට හයියෙන් කතා කරලා කිව්වා තාත්තේ අද මේ නායකාරයෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. අද එළිය වැටිච්ච ගමන් අපි පිටත් වෙන්න ඕන මේ ප්‍රශ්නේ බේරලා එන්න. තාත්තා ලැහැත්තිලා ඉන්න කිව්වා. ඔන්න ඉතින් කරත්තේ සූදානම් කළා. මේ තාත්තා ඒ වෙනකොට ඔත්පලයි. තාත්තාව ඔසවගෙන අරන් යන්න ඕන. කරත්තේ සූදානම් කරලා තාත්තා උස්සන් ගිහිල්ලා කරත්තේ තිබ්බා විතරයි. අර අවුරුදු 7 පුතත් දුවගෙන ගිහිල්ලා නැග්ග කරත්තෙට තාත්තා ගමන යනවා නම් ඉතින් 100ත් ගමන යනවා නම් මාත් වෙනවා කියලා. කොච්චර කළත් මේ පුතාව වළක්වන්න බැරුව ගියා. අවසානයේ තාත්තට සිද්ධ වුණා පුතාවත් එකතු කරගෙන මේ ගමන යන්න. කෙලින්ම මේ ගමන ගිහින් නැවතුනේ අමුසෝනක් ළඟ. ගස් කොළන් වැවිලා ආවරණය වෙච්ච තැනක කවුරුත් වටපිට බලාගෙන ඉන්නවාද කියලා මේ තාත්තා හොඳට විමසිලිමත් වෙලා කරත්තේ නැවැත්තුවා. නවත්තලා කැලේ ඇතුළට වෙන්න නොපෙනෙන තැනක දැන් වලක් කනින්න පටන් ගත්තා. ඒ වල කනිනකොට අවුරුදු 7 පුතා වයස අවුරුදු 7 පුතා එතෙක් එනවා. ඇවිත් මෙන්න මෙහෙම අහනවා. ඇයිද තාත්තේ ඔයා තනියම මේ මහා වනේ අමු සොහනකට ඇවිත් අල සොයමින් හරනවා වගේ? කෝ තාමත් හිඟුරලයක්වත් වෙනත් අලයක්වත් හම්බ වෙලා නැහනේ. කටු අලවත් තල් අලවත් හම්බ වුණේ නැහනේ. ඇත්තටම තාත්තේ මොනවා හොයාගෙනද මේ හරන්නේ? අන්න එහෙම ඇහුවා. දැන් තාත්තා උදැල්ලකින් වලක් හරනවා. පුතා අහනවා තාත්තේ මේ කැලේට ඇවිල්ලා මේ එකපාර වලක් හරන්න පටන් ගත්තේ මොනවා හරි අල හොයනවද? තාම මම මොකුත් අහුවෙලා නැහනේ. මොනවා හොයාගෙන තාත්තා මේ වල හරන්නේ? එතකොට තාත්තා කිව්වා මෙහෙම. පුතේ ඔයාගේ සීයා දැන් හොඳටම දුබලයි. පේනවානේ සීයා දුර්වල වෙලා නැගිට ගන්න බෑ. දැන් හරි දුර්වලයි. හැම තිස්සෙම ලෙඩා දුකා හොඳටම බැරි ගානයි. හැම තිස්සෙම ලෙඩ කියාගත්ත ගමන් හොඳටම අමාරුවෙන් ඉන්නේ. මේ වල මං හාරන්නේ උන්දෑ මෙහිම දමන්නයි. උන්දෑ ජීවත් වෙන එක මට රුස්සන්නේමයි. ඔයාගේ සීයා ජීවත් වෙලා ඉන්න එක හරි කරදරයක්. මේ වල හාරන්නේ සීයාව දාන්න කිව්වා. එහෙම කියමින් තාත්තා දිගටම වල හැරුවා. වල හාරලා තමන්ගේ තාත්තව මේ අවුරුදු 7 පුතාගේ සීයාව උස්සගෙන අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා මේ වල ඇතුළේට දැම්මා. දාලා තාත්තා වල වහන්න සැරසෙනකොට පුතා උදැල්ල අරගෙන දුවගෙන ගියා. උදැල්ල අරගෙන දුවගෙන ගිහිල්ලා ඊට එහා පැත්තේ තැනක මෙයත් වේගින් අර ලොකු උදැල්ල උස්ස මෙයත් වලක් හරන්න පටන් ගත්තා. එතකොට තාත්තා ළඟට ඇවිල්ලා අහනවා පුතේ ඔය උදැල්ල මට දෙන්න. දැන් ඔයා මොකටද මේ උදැල්ලෙන් වලක් හරන්නේ? මොකද්ද මේ වලක් හරන එකේ අර්ථය? ඔයාට මොනවා හොයන්න උවමනා වුණාද? ඕන්න එතකොට මේ පුතා අවුරුදු 7 දරුවා කියනවා ඔයාගේ තාත්තව දුකෙන් මුදවා ගන්නට ඕනේ කියන්නේ මේ මරණ දුකට එයාව පත් කරන්නට යන්නේ. මහා බිහිසුණු අකුසලයක් නේ මේ කරගන්නට යන්නේ. ඒ ගැන සිතුවත් ඔයාට පවුමයි රැස්වන්නේ. අවුරුදු 7 තමන්ගේ පුතා කියන්නේ තාත්තාව ඝාතනය කරනවා කියලා මේ හිතන හිතුවිල්ලටත් ඔයාට පව් රැස් වෙනවා.
හැබැයි ඔයාට ඒ ගැන කිසි ගාණක් නැහැ. ඔයාගේ අදහස තාත්තව දුකින් මුදවන්න ඕන කියලානේ. මෙහිම විඳව ඇද ඇද ඉන්නවට වඩා හොඳයි මැරුණා නම් කියලා. දැන් ලෝකේ තියෙන්නේ එහෙම එකක් නේ. දැන් ලෝකේ තියෙනවා එහෙම එකක්. හරියට පිට රටවල් වල ඔය ආනන්තරී පාප කර්ම වෙනවා. ඒකට හේතුව අම්මා තාත්තා දෙන්න වෘද්ධ වුණාට පස්සේ ඒ රටවල් වල දැන් ඒක හැදිලා. වෘද්ධ වෙලා අමාරුවෙන් ඉන්නකොට දරුවෝ කැමති වෙනවා නම් අම්මා තාත්තා දෙන්න මෙහෙම විඳව ඉන්නවට වඩා හොඳයි මැරිලා යන එක කියලා. දරුවන්ගේ අස්සනින් ඉන්ජෙක්ෂන් එකක් ගහනවා මැරෙන්න. එන්නතක් ගහනවා මැරෙන්න. සමහරවිට දෙමව්පියෝ මේක යෝජනා කරනවා. මේ විඳවා ඉන්න අමාරුයි මට ඕන ඔය ඉන්ජෙක්ෂන් එක ගැහුවනම් හරි ඕගොල්ලෝ අස්සම් කරන්න කියලා. ඒ ගානට ලෝකෙ පිරිහීගෙන යනවා. හොඳ හැටියට ආනන්තරී පාප කර්ම වෙනවා. දියුණු රටවල් මහා සල්ලි භාගයේ තියෙන මිනිස්සුය අපි කියනවා. හැබැයි මැරුණු සැනින් නිරේ අවීචී කල්පයක් පැහැෙනවා. ඇයි පිංගතුනේ තමන්ට ජන්මේ දීපු කෙනාව අමතක කළා කියන්නේ අය ඒ මනුස්සයාගේ කෙලෙහි ගුණයක් කොහෙද හිටින්නේ? තමන්ට මේ ජීවිතේ දීපු කෙනාව අමතක වුණා කියලා කියන්නේ ඒ මනුස්සයාගේ කෙලෙහි ගුණේ කෙනෙක් කොහෙද පිහිටන්නේ? හොඳට මතක තියාගන්න ඕන එකක්. මව්පියන්ගේ ගුණ දන්නේ නැත්නම් ඒ ගුණ නොදන්න දරුවාට කෙලෙහි ගුණේ පිහිටන්න තැනක් නැහැ. මොකද කෙලෙහි ගුණේ සිහි කරගෙන යනකොට එයාට මතක් වෙන්නේ මුලින්ම අම්මයි තාත්තයි කෙලෙහි ගුණ දන්න කෙනාට. මොකද අම්මා තාත්තා නිසා තමයි සියලු ප්‍රතිලාභ. අපි හිතමු බොන තාත්තා කෙනෙක්. හොඳටම මේ මත්පැන් මත්ද්‍රව්‍ය බීගෙන ඉන්න ගමේ ලැජ්ජාවට පත්වෙච්ච තාත්තා කෙනෙක් ඉන්නවා කියලා. ඊළඟට අපි හිතමු අම්මා කෙනෙකුත් ඉන්නවා කියලා මේ බොහොම නරක ජීවිතයක් ගත කරන ගමේ කැත නමක් හැදිච්ච අම්මා කෙනෙක් ඉන්නවා කියලා. දරුවෝ ලොකු මහත් වුණාට පස්සේ බණපද අහලා නිවැරදි වෙනවා. මේ ජීවිතේ කියන එක හදාගන්න ඕනේ මෙහෙමයි මත්පැන් බොන්න හොඳ නැහැ. ඊට පස්සේ සල්ලාලකම් ආදී හොඳ නැහැ කියලා අපි හිතමු දරුවෙක් හදාගන්නවා කියලා ජීවිතේ. ඔබ හිතන්න ඒ දරුවාට ඒ බණපද අහන්න ලැබුණේ සවම්පත් වලින් ඒ බණ අහන්න ලැබුණේ එයා ජීවත් වෙලා හිටපු නිසා නේද? අපි කුසල අකුසල් ගැන මේ අහන්නේ අපි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙලා හිටපු නිසා නේද? අපි අපේ දක්ෂකම් වලින් නොඑක් උගත්කම් නොඑක් සමාජ වැදගත්කම් මේවා අපි හදාගන්නේ අපි මේකේ ජීවත් වෙලා හිටපු නිසා නේද? එතකොට අපි මේ ජීවත් වෙලා ඉන්න අපට ජීවිතේ දීපු අයගේ උපකාරය අපි සිහි කළ යුතු නැද්ද? අපි මේවා කුසල් මේවා අකුසල් මේවා හොඳ මේවා නරක මේ දේවල් අහන්න අවකාශය ලැබුවේ දෙමව්පියෝ අපිට මේ මනුස්ස ලෝකෙට එන්න දීපු නිසා. ඒ තාත්තා සමහරවිට ಗುಣධර්ම ගැන අහලා ඒ තාත්තගේ ජීවිතේ හදාගන්න බැරුව ගිහින් නමුත් ඒ තාත්තා අපේ ජීවිතේ හැදුවා. ඒ අම්මාට සමහරවිට නරක ඇසුරක් හොඳ නැහැ නරක විදිහට ජීවත් වෙන එක හොඳ නැහැ කියලා ඒක අඳුන ගන්න බැරි වෙලා. නමුත් ඒ අම්මා අපිට ජීවිතේ දුන්නා. ඒ නිසා මේ දෙමව්පියෝ ගැන භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළේ යම් දරුවෙක් කෙලෙහි ගුණ සලකන්නේ මේ කියා සිතා අවුරුදු 100ක් තිස්සේ දෙවුර මත තබාගෙන උපස්ථාන කළද මව්පියන්ගේ ණයබර නම් ගෙවා අවසන් කළ නොහැක. එච්චර ණයබරක් තියෙනවා අම්මා තාත්තා දෙන්නට. එහෙම ණයබරක් තියෙන දෙමව්පියන්ට අපි මේ ජීවිත කාලේ කොච්චර කෙලෙහි ගුණ සලකා උපස්ථාන කළ යුතුයිද? අර දරුවා කියනවා තාත්තා ඝාතනය කරනවා කියලා ඔයා ඔය හිතන හිතවිල්ල පවා ඔයාට පව් රැස් වෙන එකක්. ඔයා ඒක හිතන්නේ නැතුව ඉතින් වලක් හරලා සීයාව දැම්මනේ වලට. මම මේ කරන්නේ මං තාත්තේ ඔයත් මහලු වී බැරි වූ කල ඔයා කරපු ලෙසට තවත් වලක් කපා තබනවා. ඔයාව මේ වලට තමා මං ඔයාව මරනවා. බිරිඳගේ බස ඇසූ සිරිත මං දිගටම රැක ගන්නවා.
ඔන්න අවුරුදු 7 මේ පුංචි දරුවා කියපු එක. මමත් කරන්නේ මේක. මං වලක් හාරලා හිට ඒ වල දැම්මම සූදානම් කරලා තියෙනවා. ඔයා නාකි වෙන කාලෙට. මේ මං හාරන්න පටන් ගත්තේ ඔයාගේ වල. ඔයත් ඔත්පල වෙනවනේ. ඔයත් බැරි ගහනවනේ. ඒ බැරි ගැහුණාම මං මගේ බිරිඳගේ බස අහලා ඔයාව උස්සගෙන එනවා මේ වල ගාවට. අරන් ඇවිල්ලා දානවා කිව්ව මේ වලට. අවුරුදු 7 පුංචි දරු පැටියෙක් මෙහෙම කියනකොට තාත්තා හොඳටම බයටපත් වුණා. තාත්තා කල්පනා කළා ඇයිද පුතේ ඔයා මෙවැනි නපුරු වදන් මට කියන්නේ? දැන් තාත්තා අහනවා. ඇයි මගේ සිඟිති පුතේ මෙච්චර සැර වචන ඔයා මට කියන්නේ? ඔය විදිහට කතා කිරීම හරිද කියලාද ඔයා හිතන්නේ? තාත්තත් එක්ක කොහොම කතා කරන්නේ හොඳ වැඩක්ද? මගේ ලෙයින් උපන් පුතා නොවේද මේවා කියන්නේ? නැද්ද නුඹට මා ගැන කිසි අනුකම්පාවක් හිතෙන්නේ? එතකොට මේ සිඟිති පුතා උත්තර දෙනවා තාත්තේ මං අනුකම්පා නැති දරුවෙක් නොවෙයි. ඔයා කෙරෙහි අනුකම්පා තිබෙනවාමයි මගේ හිතේ. ඔයා අතින් කෙරෙන්ට යන මේ බිහිසුණු පව සිතේ. එයින් වළක්වන්නයි මේ හැම දෙයක්ම මං කළේ. ඔයා අතින් බිහිසුණු පාප කර්මයක් වෙන්න යනවා කියලා ඊයේ රාත්‍රියේම මං තේරුම් ගත්තා. ඔයාව ඒකෙන් වළක්වන්නයි මම මේ හැමදේම කළේ කිව්වා. බලන්නේ සිඟිති පුතා ඉදා මව්පියෝ ගැන කියපු කතාව. යම් දරුවෙක් අම්මට හෝ පියාට අහිතක් කොට ඔහුගේ දිවි වනසයි නම් හිංසා පීඩා කොට ඒ දරුවා මිනිස් දිවිය හැර පරලොව ගිය විට සැකයක් නෑ ඔහු කෙලින්ම යනවාමයි නිරයට. දැන් මේ බුදු කෙනෙක්ගේ ශාසනයක් තිබ්බ කාලෙක නෙවෙයි මේක ආනන්තරේ පාප කර්මයක් කියලා දන්නේ නෑ. නමුත් කියනවා ඒ වගේ කෙලෙහි ගුණ දන්නේ නැති එකෙක් බවට පත් වුණොත් නම් ඒ කාට නිරය මිසක් වෙන තැනක් නැහැ. මව්පියෝ ඝාතනය කළොත් එහෙම ඒ පුද්ගලයා නිරය යනවමයි. යම් දරුවෙක් අම්මට හෝ පියාට ආදර කොට ඔන්න මතක තියාගන්න ලස්සන වචන ටික. යම් දරුවෙක් අම්මට හෝ පියාට ආදර කොට කෑම බීම ඉදුම් හිටුම් දී උවටැන් කළ විට ඒ දරුවා මිනිස් දිවිය හැර පරලොව ගිය විට සැකයක් නෑ ඔහු යනවා සැප ඇති සුගතියකට. අපේ ජීවිතේ සුගතිය හදාගන්න පුළුවන් ඒ විදිහටත්. තමන්ගේ අම්මගේ තාත්තගේ ගුණය අඳුනාගෙන මව්පියන්ට ආදරය කිරීම. ජීවිත කාලේ පුරාවට මව්පියන්ට උපස්ථාන කිරීම. මව්පියන් මට ජන්මලාභය දුන්නා නොවේද කියන ගුණය සිහි කිරීම. මේක සුගතියකට යන්න උදව් කරනවා. එතකොට තාත්තා මේක අහගෙන ඉඳලා කියනවා අනේ මගේ පුතේ ඔයා අනුකම්පා නැති කෙනෙක් නම් නෙවෙයි තමා. තාත්තා ගැන අනුකම්පාවක් තියෙනවාමයි ඔය සිඟිති හිතේ. අම්මාගේ නපුරු වචනයට රැවටි මං පුතේ තව පොඩ්ඩෙන් මහ බිහිසුණු වැරැද්දක් නේ කරගන්නේ කිව්වා. එතකොට මේ පුතා කියනවා තාත්තේ අපේ අම්මා සාමාන්‍යයෙන් ස්ත්‍රී ස්වභාවයෙන් ගොඩාක් දොස් සහිත කෙනෙක්. ඇයට තරවට නොකළොත් නම් නැවත නැවතත් තාත්තාට මේ වගේ මහා අමාරුකම් වලට පත් වෙන්න සිද්ධ වෙනවා. මගේ අම්මා නැවත මෙවැනි දෙයක් නොකරන්ට ඇයව නිවසින් බැහැරට දමන්න වටිනවා කියලයි මට නම් හිතෙන්නේ කියලා මේ පුතා කියනවා. දැන් මේ පුතා මේ ජාතක පුවත අවසන් වෙද්දී තේරෙවි මේ ප්‍රශ්නේ හරි ලස්සනට විසඳනවා. පුතා කියනවා තාත්තේ අම්මට තරවට නොකළොත් නම් මේ වැඩේ හරියන්නේ නැහැ. හොඳම දේ තමයි දැන් අපි ගෙදර ගිහිල්ලා කළ යුත්තේ අම්මාව එළියට දාන එකයි. ඒ ගැන මෙහෙමයි කිව්වේ. තාත්තේ ඔයාගේ බිරිඳ නම් හරිම භයානකයි. මෙලොවට මා බිහි කළ ඇය මගේ අම්මා නම් තමයි. ගෙදර සිටියොතින් දිගටම කරදර ඇති වෙන හැඩයි. ඈ නිසාම ඔයාට නම් තව තව දුක උරුම වෙයි. මේ පුතා කිව්වා මේ අම්මා දිගටම හිටියොත් එහෙම අම්මට තරවටු කිරීමක් නොවුනොත් නම් ඔයාට තව තව ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කිව්වා.
ඊට පස්සේ ඔන්න තාත්තාව යලිත් වලින් ගොඩට අරගෙන කරත්තේ දාගෙන මේ තාත්තයි පුතයි දෙන්නා සීයත් එක්ක ආපහු ගෙදර ගියා. ගෙදර යනකොට අර කාන්තාව ඈතින්ම දකිනවා. කරත්තේ තුන්දෙනාම ගියා. තුන්දෙනාම එනවා. ඊනට අත් දෙක තියාගෙන හපොයි මේ නාකියාව ආයෙ එකතු කරගෙන ආවද කියලා ඔන්න ගෝර නාඩුව පටන් ගත්තා. ගෝර නාඩුව පටන් ගන්නකොට මේ ස්වාමි පුරුෂයා කිව්වා මේ ගෑණියේ උඹට මේ නිවසේ ඉන්න බැරි නම් උඹ බැහැපන් දොට්ට. මං මගේ තාත්තත් එක්ක මගේ ආදර පුතත් එක්ක මම මේ නිවසේ ඉන්නවා. උඹට ඉන්න බැරි නම් උඹ බැහැපන් දොට්ට කියලා ඔන්න ගෙදරින් එළියට දැම්මා. ගෙදරින් එළියට දාලා දැන් මේ කාන්තාව අඬ ගෙදරින් එළියේ. එතකොට පුතා කියනවා තව උපායක් තාත්තට. තාත්තේ මෙහෙම එකක් කරන්න කිව්වා. වෙන ගෑනු කෙනෙක්ව එකතු කරගෙන යන්න මම යන්නේය කියලා. තාත්තා එහෙම වචනයක් හයියෙන් කියාගෙන මෙතෙන්ට මේ ගෙදරට කාන්තාවක් නැතුවත් බෑනේ. ඒ නිසා මං වෙන ගෑනු කෙනෙක් එකතු කරගෙන එනවා කියන වචනිත් කියාගෙන තාත්තාට යන්න කිව්වා. පොඩ්ඩක් ගම වටේ රවුමක් ගිහිල්ලා හවස් වෙලා එන්න කිව්වා. ඒ අතරේ මේ ප්‍රශ්නේ විසඳේවි කියලා. එතකොට මේ තාත්තා හයියෙන් හඬ නගලා කියනවා මේ ගෙදර මේ තාත්තාගේ ගුණේ අඳුනන්නේ නැති ගෑණියෙක් ඉන්නවට වඩා හොඳයි මං වෙන හොඳ කෙලෙහි ගුණේ දන්න ගෑණියෙක්ව ගේනවා. මං ගිහිල්ලා ගෑණියෙක් කරකාරයට අරන් එන්නම් කියලා ඔන්න තාත්තා පිටත් වුණා. මේ ගැන අහල පහල ගෙවල් වලට ඇහෙනවනේ. දැන් අර කාන්තාව අඬ ඉන්නේ අහල පහල ගෙවල් වල. ඒ ගෙවල් වල මිනිස්සුන්ට ඇහිලා ඒ ගෙවල් වල මිනිස්සු කලබලෙන් ඇවිල්ලා කිව්වා අනේ යෝධියේ උඹ මොකද්ද මේ කරගත්ත මෝඩ වැඩේ? ආන්න උඹේ මිනිහා වෙන ගෑණියෙක්ව එකතු කරන් ඉන්න පිටත් වෙලා ගියා. දැන් ඉතින් ඇත්තටම උඹට ආයෙ නම් ගෙදර යන්න හම්බ වෙන්නේ නැහැ. වෙනත් ගෑනු කෙනෙක් ගෙනාවට පස්සේ උඹව පයින් ගහලා පැත්තකට දායි. අනේ උඹ වගේ මෝඩ ගෑනු කෙනෙක් කියලා දැන් අර ගෑනු එක එක වචන කියන්න පටන් ගත්තා. එතකොට මේ කාන්තාව තමන්ගේ ආදර පුතාව අවුරුදු 7 පුතාව බලන්න ආවා හිමීට ගෙදෙට්ට. ගෙදෙට්ට ඇවිල්ලා තමන්ගේ පුතාට කියනවා අනේ පුතේ නුඹේ තාත්තා කරන්ට යන වැඩේ බලන්න. නුඹේ අම්මා ඉද්දීම වෙන කාන්තාවක් එකතු කරගෙන ඉන්න ලැහැත්තිනේ. පුතේ ඔයා විතරයි මගේ පිටට ඉන්නේ. තාත්තට කියන්න ඒක කරන්න එපා කියලා. දැන් මේ අම්මා එහෙම කියනවා. එතකොට මේ පුතා කිව්වා අම්මේ ඔයාමයි වැරද්ද කළේ. ඔයාමයි තාත්තාව බරපතල පාප කර්මයක පටලන්න ගියේ. ඒ හින්දා ඉතින් ඔයාව බැහැර කරනවා කියන එක සාධාරණයිනේ කිව්වා. එතකොට මේ අම්මා කියනවා අනේ මගේ පුතේ මට වැරදුනා කියන එක ඇත්ත. මං ආයේ කවදාවත් ඒ වැරද්ද කරන්නේ. මම සීයාට හොඳට සලකගෙන ඉන්නවා. මගේ පුතා කියලා තාත්තගේ හිත වෙනස් කරන්න කිව්වා. එතකොට මේ පුතා කියනවා හරි හරි මයි අම්මා. ඔයා බය ගන්න කාරි නෑ. අම්මා අම්මගේ වැරද්ද තේරුම් ගත්තා නොවේ. හැබැයි ඉතින් ආයෙ නම් ඔවැනි බරපතල වැරදි වලට මැදිහත් නොවෙනවා කියලා මට පොරොන්දු වෙන්න ඕන. එහෙම පොරොන්දු වුණොත් මං තාත්තගේ හිත හදලා අම්මව ආයෙමත් ගෙට ගන්නම් කිව්වා. ඔන්න එතකොට මේ සිඟිති පුතාට අම්මා පොරොන්දු වුණා. ආයෙ කවදාවත් මේ වගේ වැරද්දක් නම් කරන්නේ නැහැ කියලා. තාත්තා නිවසට ආවට පස්සේ මේ පුතා තාත්තට කියනවා මෙන්න මෙහෙම. තාත්තාගේ බිරිඳ නපුරු ගති ඇතිවයි ගෙයි හිටියේ. මෙලොවට මහා බිහි කළ ඒ මය අම්මාමයි හිටියේ. ඇය දැන් සංවරයි දෙමුණු දල ඇතින්නියක විලසේ. නිවැරදි වූ ඇයව යළිත් ගෙට ගැනීම හරිය සිතේ. මේ සිඟිති පුතා කියනවා දැන් නම් තාත්තේ අම්මා නිවැරදි වෙලා ඉන්නේ. ඒ හින්දා දැන් නම් අම්මාව නිවසට ගන්න එක වටිනවා කියලායි මට හිතෙන්නේ. ඔන්න ඔහොම තමයි අවුරුදු 7ක සිඟිති පුතෙක් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳුවේ. ඉතින් මේ ජාතක ප්‍රවෘත්ති අහගෙන ඉන්නකොට අර තරුණයාගේ හිත ගොඩාක් සතුටු වුණා. මොකද ඒ තරුණයා බුද්ධිමත් විදිහට මේ ජීවිතේ කටයුතු කළානේ. හිත ප්‍රමුදිත වුණා.
ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ දේශනාව අවසානයේ මේ තරුණයා සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ පින්වත් උපාසකය එදාත් තමන්ගේ පියාව ඝාතනය කරන්නට ගියපු ඒ තරුණ ස්වාමි පුරුෂයා වෙලා හිටියේ ඔබ. ඒ බිරිඳම තමයි මෙදත් ඔය ඔබේ බිරිඳ වෙලා ඉන්නේ. එදා මාමණ්ඩියමයි මෙදාත් මාමණ්ඩි වෙලා ඉන්නේ. උපාසකයෝ ඔබ දන්නවද? එදා ඔබව වරදින් බේරපු ඔබ දෙදෙනාටම රැකවරණ හදපු ඒ සුජාත පුත්‍රයා අවුරුදු 7 සිඟිති පුතා කවුද කියලා ඔබ දන්නවද? උපාසකයේ වෙන කවුරුත් නෙවෙයි. සංසාර ගමනේ පෙරම් පුරාගෙන පැමිණි මහබෝධි සත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක ප්‍රවෘත්තිය අවසන් කළේ. ඉතින් මේ ජාතක පුවතේ අර්ථය හොඳට ජීවිතේට අරගන්න. කෙලෙහි ගුණ දන්නා බව කියන ලස්සන ගුණේ පිංගතුනේ අපි මේ ජීවිතය තුළ ඇති කරගත යුතුම එකක්. මා හිතන්නේ අද මේ දේශනාව ධර්ම දානය කරපු සදහැවත් පින්වතුන්ලාට ඒ පින්වන්ත දරුවන්ට නම් ගොඩාක් සතුටු වෙන්න පුළුවන් දේශනාවක්. මොකද තමන්ගේ ආදරණීය දෙමව්පියන්ගේ ගුණ හඳුනාගෙන තමන්ගේ මෑණියන්ට දීර්ඝායුෂ පතමිනුයි මේ අග්‍රදානය වන ධර්ම දානය සිද්ධ කළේ. එනිසා ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම දේශනාව ශ්‍රවණය කරපු හැම දෙනාම තමන්ගේ හිත ඇතුලේ අදහසක් ඇති කරගන්න හොඳට. තමන්ට ජන්මේ දීපු ආදරණීය මෑණියන්ට පියාණන්ට නිරන්තරයෙන් සලකන දෙමව්පියන්ගේ ගුණය තේරෙන දෙමව්පියන්ගේ ගුණය වෙනුවෙන් ඒ අය ජීවත් වෙලා ඉද්දිත් ඒ අය මිය පරලොව ගියාට පස්සේ තමන්ගේ ජීවිතේ තියෙනකම් ප්‍රතිඋපකාර කරන සුජාත දරුවෝ වෙනවා කියන අදහස තමන්ගේ හිතවල ඇති කරගන්න. ගෞතම සාසනයේ මුණ ගැහිච්ච ජීවිතය කියලා කියන්නේ පින්වතුනි අපිට අපේ ජීවිතවල ලස්සන ගුණධර්ම එකතු කරගන්න පුළුවන් අවස්ථාවක්. මේ අවස්ථාවේ අපේ ජීවිතවලට ඊටාම සුන්දර වටිනා ගුණධර්ම එකතු කරගෙන අපේ ජීවිත ගෞතම සාසනය තුල පිහිට පිළිසරණ රැකවරණය ලබා ගන්නා ජීවිත බවට පත් කරගන්න අප හැම දිනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට ගටිකාර බ්‍රහ්මරාජය ඇතුළු සියලු බ්‍රහ්මකායික දෙවිවරුන්ටත් සක්දෙවිඳුන් ප්‍රමුඛ සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ඇතුළු සදෙව්ලෝක වාසී සියලුම දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න ශ්‍රීමත් සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු සිතින් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සමිද්ධි සුමන නාරජු ඇතුළු සියලු නාග පිරිස පින් අනුමෝදන් වෙත්වා. ඉන්ද්‍රනාග මානවිකාව ඇතුළු සියලු නාග මානවිකාවනුත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලුම පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු මේ සියලුම පුණ්‍ය ධර්මයන් 78 වන ජන්මදිනයේ සමරන පින්වත් බෙන්තරගේ ලීලා දයාවතී ප්‍රනාන්දු මෑණියන්ට සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසෙත්වා. බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය මෑණියන්ගේ ජීවිතයට නිරන්තරයෙන් ලැබෙත්වා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණය මෑණියන්ගේ ජීවිතයට නිරන්තරයෙන්ම සැලසෙත්වා.
මෑණියන් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා මේ ගෞතම ශාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මෑණියන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා. නමින් මිය පරලොව යන්ට යෙදුනා වූ හේන්ද්‍රික් සීයාට මදලේනා ආච්චීට ක්‍රිස්තිනා හාමි ආච්චීට පබිලිස් සීයාට රිචඩ් පෙරේරා මහප්පාට මරියනෝනා නැන්දාට ලූසා අම්මාට සිරිසේන මාමාට සෝමා නැන්දාට සහ එච් වින්සන් පෙරේරා පියාණන්ට සියලුම පුණ්‍ය ධර්මය වූ අනුමෝදන් වෙත්වා. අජිත් නිශාන්ත ප්‍රියසිරි මහත්මයා නමින් මිය පරලොව ගිය හේමලතා මෑණියන්ටත් ප්‍රේමතිලක පියාණන්ටත් ලක්ෂ්මන් සහ කුසුම් සිරි යන සොහොයුරන් දෙදෙනාටත් සියලුම පුණ්‍ය ධර්මය වූ අනුමෝදන් වෙත්වා. සමිත මදුසංක ප්‍රනාන්දු මහත්මයාගේ නමින් මිය පරලොව යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ටත් බොහෝ උපකාර කළ මිය පරලොව යන්ට යෙදුනා වූ අධිකාරි මාමාට සහ චන්ද්‍රා නැන්දාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරන ඒ සුපින්වත් හැමදෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක් සහිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානය සිදු කරේ 78 වන ජන්මදිනය සමරන බෙන්තරගේ ලීලා දයාවති ප්‍රනාන්දු මෑණියන්ගේ ඒ ආදරණීය දරුවන් වන නොම්බර 332කින් දෙකෙන් ඒ යන ලිපිනේ පදිංචි පින්වත් එච් නිශ්ශංක පෙරේරා පුතණුවන්, එච් නයනා ප්‍රියදර්ශනී, එච් මල්ලිකා පෙරේරා, එච් නිරෝෂා පෙරේරා යන දියණියන් ඇතුළු ඒ වගේම නදීසා සෙව්වන්දී සහ තිලිනී උත්පලා යන මිනිපිරියන් දෙදෙනාත් මේ පවුලේ සෑම සියලු දෙනා විසින් සියලු දෙනාහට සියලුම පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට ලොකු මාමාට සහ පොඩි මාමාට ඒ වගේම ලොකු නැන්දාටත් පොඩි නැන්දාටත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ ධර්ම දානමය පිණි අනුහසින් රත්නත්‍රි ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණින් තමන්ගේ ජීවිතවල කරන කියන රැකී ආරක්ෂා ආදී දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී කරදර බාධා වලින් තොරව සුවසේ සිද්ධ කරගන්නට අවකාශ ලැබෙත්වා. හැම දිනාට කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් ඇසුරු කරමින් තව තවත් පින් රැස් කරගන්නට ධම්මග දියුණු කරගන්නට අවකාශ සැලසෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් ඒ වගේම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළා වූ පින්වත් හැම දිනාහට මේ ගෞතම සසුන තුල තමන්ගේ ජීවිත බොහෝ ගුණවත් ලෙස හදාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.